අපි 7 වෙනි පාඩමේ නිර්මාණාත්මක sannivedanaya පාඩමේ නිර්මාණශීලී භාෂා භාවිතය කියන කොටස තමයි දැන් කතා කරන්නට යන්නේ. මොකද්ද මේ නිර්මාණශීලී භාෂා භාවිතය කියලා කියන්නේ? මානව ශිෂ්ටාචාරයේ මිනිසා දිනාගත්ත විශිෂ්ටතම දායාදය තමයි භාෂාවක් නිර්මාණය කර ගැනීම. භාෂාව නිර්මාණය කරගත්තට පස්සේ තමයි මානව sannivedanaya ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගන්න සහ ඉතා විචිත්‍රවත් අන්දමින් ඉදිරිපත් කරන්නට පටන් ගන්න. භාෂාව කියන එක වචන වලින් ඉදිරිපත් වන ශබ්දේ විතරක් අඩංගු වන දෙයක් නෙවෙයි, තව එතනින් එහාට ගියපු හැම දෙයක්ම තුල අඩංගු වන දෙයක් තමයි මේ භාෂාව කියලා කියන්නේ. භාෂාව වනාහි වචනම පමණක් නෙවෙයි. භාෂාව තුල රිද්මය, ඒක තුල ගැප් වෙලා තියෙන ස්වරවල ප්‍රබලත්වය, සියලුම දේවල් අඩංගු වෙනවා භාෂාව තුල. භාෂාව යොදා ගන්නා විදි අපි අහන කෙනෙක් හොඳයිද කියලා, මං කියනවා හොඳයි කියලා. තව කෙනෙක් අහන හොඳයිද කියලා. හොඳයි. 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 දැන් ඒ වගේ විවිධ දේවල් භාෂාවක් තුල දක්නට ලැබෙනවා. භාෂාවක් කියන්නේ පුළුල් විෂයක්. අපි කතා කරන්නේ මානව ශිෂ්ටාචාරයේ වැදගත්ම ලක්ෂණය, වැදගත්ම සම්දිස්ථානය තමයි මේ මානවයා විසින් භාෂාවක් නිපදවා ගැනීම. භාෂාව නිපදවා ගැනීමත් එක තමයි මේ sannivedanaya ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගන්නේ. sannivedanaya ශීඝ්‍රයෙන් දියුණු වෙලා අද තියෙන තත්ත්වයට, සංකීර්ණ තත්ත්වයට පත් වෙන්නේ මේ භාෂාව හේතු කරගෙන. මේ පිළිබඳව කතා කරද්දී අපගේ විෂය නිර්දේශය තුළ අඩංගු කරුණු නිශ්චිතව කතා කරගෙන යාම පමණයි මම මේ අවස්ථාවේදී කරන්නේ. පන්ති කාමරය තුළ මේ විෂයන් මේ පාඩමට අදාළව විශාල කරුණු ප්‍රමාණයක් අපි කතා කරලා තියෙනවා. ඊට අමතරව මේ වෙලාවේදී මම උත්සාහ කරන්නේ නිශ්චිතව අදාළ කරුණු විතරක් ඔබට නැවත මතක් කර දීමට. භාෂාව විසින් තමයි ජාතියක් ගොඩනංවන්නේ, ජන කණ්ඩායම් ගොඩනංවන්නේ, සංස්කෘතියක් ගොඩනංවන්නේ. එකට ජීවත් වීම නිර්මාණය කරන්නේ භාෂාව විසින්. පරපුරක් නිර්මාණය කරන්නේ භාෂාව විසින්. විවිධ ජන කණ්ඩායම්, ඔවුන්ට ආවේනික සංස්කෘතික ලක්ෂණ, සංස්කෘතීන් බිහි කරගන්නේ මේ භාෂාව පදනම් කරගනිමින්. ඒක නිසා භාෂාව පදනම් කරගෙන තමයි දේශ සීමා පටන් ගන්නෙ. භාෂාව පදනම් කරගනිමින් තමයි රට රටවල් වල වෙනස්කම් ඇති වෙන්නේ, සංස්කෘතීන් වෙනස් වෙන්නේ, ජාතීන් වෙනස් වෙන්නේ, ආගම් අනුව වෙනස්කම් ඇති වෙන්නේ භාෂාව පදනම් කරගනිමින්. අපි දන්නවා ලංකාවේ තිබිච්ච 30 වසරක යුද්ධය කියලා කියන්නේ වෙන කිසිම ගැටලුවක් නෙවෙයි, භාෂා ගැටලුවක් කියලා අපි හදාarලා තියෙනවා. භාෂාවක ආවේනික ගතිගුණ, භාෂාවක ආවේනික ලක්ෂණ ඒ භාෂාවට අනන්‍යයි. එක් භාෂාවක තියෙන නිර්මාණශීලී භාවය තවත් භාෂාවක නොතිබෙන්නට පුළුවන්. එක් භාෂාවක් කතා කරද්දී ඉතා අලංකාරයි, ඉතා ලක්ෂණ. නමුත් තවත් භාෂාවක් කතා කරද්දී ඒ වගේ ලස්සන නැහැ. ලෝකේ තියෙන භාෂාවල් වලින් අපි දන්නා හින්දි භාෂාව ශ්‍රව්‍යගෝචර භාෂාවක්. ඒ වගේ අපිට ගත්තොත් එහෙම භාෂාවල් වල තියෙන සුවිශේෂතා අද හඳුනාගත හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඒ මාධ්‍යයට ආවේනිකව භාෂාව යොදා ගැනීමේ අවස්ථාව මෙහිදී අපි සලකා බලනවා. ඒ මාධ්‍යයට ගැලපෙන පරිදි භාෂාව යොදා ගන්න ආකාරය එකිනෙකට වෙනස්. මේ පරිච්ඡේදය තුළ අපි ඒ ගැනත් යම්කිසි විදිහකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ භාෂාව පරිකල්පනීය ලෙස යොදා ගැනීම තමයි මාධ්‍යයක් තුළ විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. මොකද්ද පරිකල්පනීය ආකාරයට භාෂාවක් යොදා ගන්නවා කියලා කියන්නේ? භාෂාව තුළින් චිත්ත රූපමයන ආකාරයට ඉදිරිපත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒකට අපි කියනවා එය පරිකල්පනීය භාෂාවක් කියලා හඳුන්වා දෙන්නට පුළුවන්. ඊළඟට අපි කියනවා මෙහෙම, නිර්මාණශීලී ලේඛනය ගත්තොත් එහෙම නිර්මාණශීලී ලේඛනයත් එක්ක පාඨක සමාජයන් බිහි වෙනවා. පාඨකීන් බිහි වෙනවා, පාඨක සමාජයන් බිහි වෙනවා. මේ නිර්මාණශීලී ලේඛනය තුල යමින් නිර්මාණශීලී ලේඛනය කෙරෙහි ග්‍රාහකත්වයේ දක්වමින් ලේඛක පරපුරක් බිහි වෙනවා, ග්‍රාහක පරපුරක් බිහි වෙනවා. විවිධ මාධ්‍ය තියෙනවා. ඒ මාධ්‍යයට අදාළ ග්‍රාහකයන් බිහි වෙනවා, ඒ මාධ්‍යයට අදාළව ලේඛකයන් බිහි වෙනවා. මෙතනදී ඒ කාරණය ඊට වැදගත් වෙනවා. ඊළඟට මේ මාධ්‍යයක් විදිහට ජනතාව තුළ හොඳ චින්තනයක් ඇති කරන්න පුළුවන් හැකියාව මාධ්‍යයට ලැබෙන්නේ භාෂාව යොදා ගැනීම තුළින්. අපි දන්නවා ජනමාධ්‍යයේ භාෂාව යොදා ගැනීම පිළිබඳ වර්තමානයේ වෙන විට විවිධ විවේචන අපිට හඳුනාගත හැකියි. විශේෂයෙන් FM නාලිකාවල සිංහල භාෂාව භාවිත වන ආකාරය පිළිබඳ විවිධ විවේචනයන් අපි හඳුනා ගන්නවා. නමුත් අපි දන්නවා භාෂාවක් ප්‍රබලව භාවිතා කළොත් එහෙම ඒක තුලින් පුළුවන් ජාතියක් ගොඩනගන්න. මේ භාෂාව යටතේ ඔබ ඒ සඳහා වන
කාලීන තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා කියලා මම ඔබට මතක් කරනවා විභාගයේ ඉලක්ක කර ගනිමින්. ඊළඟට භාෂාව සතු නිසර්ග ගුණයක් තමයි නිර්මාණශීලීත්වය විසින් ලේඛක පාඨකයන් දෙපිරිස විශේෂයි ඉතා ඵලදායී මෙහෙයක් ඉටු කරන ලක්ෂණය. භාෂාව තුළින් කරන්න ඕන දේ තමයි ලේඛකයෝ පාඨකයෝ කියන දෙපිරිසම අතරේ ඵලදායී විදියට මෙහෙවරක් ඉෂ්ට කරන්න ඕන. නවකතාව, කෙටිකතාව, කවිය වගේ සාහිත්‍ය මෙන්ම දර්ශනය, දේශපාලනය, ආගමික නායකයින්ගේ දේශන, ආගමික සංස්කෘතිය, ආගමික ලේඛන මේවා ඔක්කොම ඉදිරිපත් වන්නේ මේ ලේඛනය පදනම් කරගනිමින්, භාෂාව පදනම් කරගනිමින්. සමාජය අතර සුලභ මාධ්‍යයක් අතරට සුලභ මාධ්‍යයක් බවට පත්වෙනවා ලේඛනය. මේක තමයි මේකේ වැදගත් වෙන කාරණය මේ පාඩම් මේකකයේ තුල. අපි ඊළඟට කතා කරන්න යන මාතෘකාව තමයි නිර්මාණශීලී භාෂා භාවිතය. කොහොමද භාෂාව නිර්මාණශීලීව භාෂාව භාවිතා කරන්නේ මානවයා විසින්. ප්‍රබලම ප්‍රකාශන මාධ්‍ය, ප්‍රබලම නිර්මාණාත්මක ප්‍රකාශන මාධ්‍ය වන්නේ මානවයාගේ මේ භාෂාව. මානවයා විසින් උපදවා ගනු ලබන්නේ නිර්මාණාත්මක ශක්්‍යතාවය ඇසුරෙන් තමයි මේ භාෂාව කියන එක. ලෝකයේ විවිධ සංස්කෘතිවල භාෂා උත්පාදනය වුණා. හැබැයි මේ භාෂා උත්පාදනය වුණාට විවිධාකාර වෙනස්කම් වලින් යුක්තයි මේ භාෂාව. මේක තුලින් තමයි සංස්කෘතිය හැදෙන්නේ, මේක තුලින් තමයි නිර්මාණ හැදෙන්නේ. කලා මාධ්‍යවල භාෂාව විවිධාකාරයෙන් භාවිතා වීම අපට මෙහිදී හඳුනාගත හැකි වෙනවා. භාෂා භාවිතයේදී නිර්මාණශීලීත්වය, කතා කිරීම, සවන් දීම, ලේඛනය, කියවීම යනාදී දේවල් වැදගත් වෙනවා. මේ නිර්මාණශීලී භාෂාව පිළිබඳ නිර්වචනාත්මක අර්ථ සලකා බලවුවොත් එහෙම පුළුවන් භාෂාවේ පැතිර පවතින සියලු ලක්ෂණ නිර්මාණාත්මක භාෂාව කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ මාධ්‍යයට අදාළව භාෂාවේ ස්වරූපය, භාෂාවේ හැඩය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගුවන්විදුලි භාෂාව නෙවෙයි අපි පුවත්පතක දකින්නේ. පුවත්පතේ ගුවන්විදුලි දෙකේම භාෂාව නෙවෙයි අපි රූපවාහිනියේ දකින්නේ. ඔය මාධ්‍ය තුනේම භාෂාවට වඩා වෙනස් ආකාරයක් තමයි චිත්‍රපට මාධ්‍යයේ, සිනමා මාධ්‍යයේදී අපිට හඳුනාගත හැකි වන්නේ. අපි ඉස්සරහට පුළුල්ව මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විෂය නිර්දේශයට සීමා වෙලා නමුත් අමතර කරුණු විශාල වශයෙන් අපි අන්තිකාමරය තුල කතා කරලා තියෙනවා. මම මේ පාඩම කරද්දී ඔබට ඒවා මතක් කී කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි බලනවා ඊළඟට මේ ගුවන්විදුලි මාධ්‍ය කොහොමද භාෂාව යොදාගන්නේ. ගුවන්විදුලි කියන්නේ පරිකල්පනීය භාෂාවක් යොදාගන්න මාධ්‍යයක්. අසන්නා තුල අසන්නාගේ මනසේ චිත්ත රූප මැවිය යුතුයි. අපි ගත්තොත් එහෙම මුද්‍රිත මාධ්‍යයක තුල මුද්‍රිත මාධ්‍යයක භාෂාව භාවිතා කරලා ලියන ආකාරය, අපි බෙන්වෙන්න භාෂාවේ භාවිතා කරන ආකාරය ගැන කතා කරනවා ඉදිරියේදී. ඊට කලින් මම කියනවා මේ මුද්‍රිත මාධ්‍ය තුල භාෂාව භාවිතා කරන විදිහ බලන්න. පත්තරයක භාෂාව භාවිතා කරන්නේ මුල් පිටුව දැක්ක ගමන් පත්තරේ ගන්න හිතෙන විදිහට ප්‍රකට පුවත් සිරස්තල අපිට මේදී හඳුනාගත හැකියි. පත්තරේ සිරස්තලේ දැක්කම මිනිසුන්ට පත්තරේ ගන්න හිතෙන්න ඕන. සිරස්තලේ දැක්කම මේ කොළම කියවන්න හිතෙන්න ඕන. ඒ තීරු ලිපිය කියවන්න හිතෙන්න ඕන. ඒක තමයි පත්තරේ ලක්ෂණය. ගුවන්විදුලියේ අපට කනට වෙනසක් ඇහුනොත් අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. මොකක්ද ඒ කිව්වේ කියන්නේ? රූපවාහිනියේ අපිට වෙනස් ආකාරයක දැක්කොත්, වෙනස් ආකාරයක වෙනසක් දැක්කොත් තමයි අපි මේ වැඩසටහන බලන්නේ සහ අපි ඒ වැඩසටහනට අනුගත වෙන්නේ. ඒ සඳහා තමයි අපි දැකලා තියෙනවා රූපවාහිනී මාධ්‍ය තුළ විශේෂයෙන් ග්‍රැෆික් නිර්මාණ යොදාගෙන ඊට අලංකාර අන්දමින් එක් රූපවාහිනී මාධ්‍ය නාලිකාව උදාහරණයක් විදිහට ඔබ මතක් කරගන්න. ප්‍රවෘත්ති විකාශනයට කලින් ඉදිරිපත් කරන ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක පටය. ඒක තුල අන්තර්ගත වෙනවා එක එක්කෙනා අති දක්ෂ විදියට මාධ්‍ය ආයතන ග්‍රැෆික් නිර්මාණ තුලින් තමන්ගේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන තියෙන ආකාරය. එතන ශ්‍රව්‍ය පමණක් නෙවෙයි, දෘශ්‍ය පමණක් නෙවෙයි, ග්‍රැෆික් නිර්මාණ තුලින් ඉතා අලංකාර විදියට පාඨකයා, එහෙම නැත්නම් අපි කියනවා ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරලා තියෙනවා. ගුවන්විදුලියත් එහෙමයි. ගුවන්විදුලියේදී භාෂාව කියලා කියන්නේ කට වචනයම, එහෙම නැත්නම් කටහඬ, එහෙම නැත්නම් භාෂාව විතරක් නෙවෙයි. ගුවන්විදුලි භාෂාව තුළ අඩංගු වෙනවා විවිධ ශබ්ද, ස්වභාවික ශබ්ද, කෘතිම ශබ්ද,
මිනිස් කටහඬ, සංගීතය, නිහඬතාවය වගේ දේවලුත් ගුවන්විදුලි මාධ්‍යයේදී ඔබට මතකයට මතක් වෙනවා. ක්‍රිකට් තරගයක් විස්තර විචාරයක් ඉදිරිපත් කරන ගුවන්විදුලියේ ඒ ඉදිරිපත් කරන ආකාරයට නෙවෙයි රූපවාහිනියේදී ඉදිරිපත් වෙන්නේ. රූපවාහිනී තිරය මත ඕවර් ගාන සඳහන් වෙනවා, පන්දු වාර කීයද කියලා සඳහන් වෙනවා. ඊළඟට පන්දු වාර කීයද කියලා සඳහන් වෙනවා. පිතිකරුවාගේ නම, වයස ඔක්කොම විස්තර ටික අඩංගු වෙනවා. ඊළඟට දැනට තියෙන ලකුණු ලබා ගැනීම සාමාන්‍ය වේගය ප්‍රස්ථාර අනුසාරයෙන් පෙන්වනවා. නමුත් ගුවන්විදුලියේ එහෙම බෑ. ගුවන්විදුලියේ ඉදිරිපත් කරන්න ඕන තනි කරම ඉදිරිපත් කරන නිවේදකයා හෝ දෙන්න සංවාදමය ස්වරූපයෙන් හෝ තනි පුද්ගලයෙකුගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් අසන්නා තුළ චිත්ත රූප මැවෙන්න ඕන. අස්ගිරිය ක්‍රීඩාංගණයට අසන්නාව රැගෙන යා යුතුයි. ඒකයි අපි කියන්නේ පරිකල්පනීය භාෂාවක් කියලා. මුද්‍රිත මාධ්‍ය තුළ මේ වැඩේ කරන්න පුළුවන්. අපිට පොතක් කියවනකොට අපි හිතින් එතෙන්ට යනවා. අපි ප්‍රකට නවකතාවක් කියවද්දී, අපි විජේබා කොල්ලේ නවකතාවක් කියවද්දී කුඩා කාලේ අපි හිටියේ ඒ රාජධානිය තුළ, කෝට්ටේ රාජධානිය තුළ තමයි අපි ඉන්නේ. ඒ තරම් ලේඛකයා දක්ෂ වෙනවා පාඨකයා තුළ ඒ අත්දැකීම ජනිත කරවීමට. හොඳයි, අපි ඊළඟට කතා කරනවා මේ භාෂා ප්‍රයෝග භාවිතා කරමින් මේ ඉදිරිපත් කරන මාධ්‍ය ගැන කතා කරද්දී අපි නාට්‍ය කලාව ගැන සලකා බැලුවොත් නාට්‍ය කලාව වගේම නාට්‍ය කලාවත් අනිකුත් මාධ්‍යයන් වගේම ප්‍රබල විදිහට භාෂාව යොදා ගන්නවා. අපි දන්නවා නාට්‍ය හා රංග කලාව විෂය තුළ වගේ මේ නාට්‍යකරණය තුළ මේක උගන්වනවා. ප්‍රබල වශයෙන් මේ භාෂාව යොදාගෙන කොහොමද අපි ප්‍රේක්ෂකයෝ, නාට්‍ය රසිකයින් ආකර්ෂණය කරගන්නේ කියන කාරණය. ඊළඟට අපි බලන්න වෙළඳ දැන්වීම් කලාව. වෙළඳ දැන්වීම් කලාව තුළ මම ඊට කලින් මේ YouTube පාඩම් මාලාවෙම මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා වෙළඳ දැන්වීම්. ඒ වෙළඳ දැන්වීම් වල භාෂාව භාවිතා කරන විදිය බලන්න. ඒ භාෂාව තුළ ඔවුන් සමත් වෙනවා ග්‍රාහකයින් ආකර්ෂණය කිරීමට. එතකොට අපිට මේකෙදි වැදගත් වෙන්නේ මේ භාෂාවේ තියෙන ප්‍රබලත්වය ගැන තමයි අපි මේ කතා කරගෙන යන්නේ. දැන් අපි කතා කරා ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය, සිනමාව, වේදිකා නාට්‍ය, වෙළඳ දැන්වීම් කලාව. ඒ විතරක් නෙමෙයි, රූපවාහිනී වැඩසටහන් වල එකින් එකට බලන්න. දැන් හසන්ත හෙට්ටිආරච්චි කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඔහු ඉදිරිපත් කරන දොරමඩලා වැඩසටහනේ භාෂා විලාසය නෙවෙයි අටපට්ටමේදී ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එක එක ප්‍රේක්ෂකයින්, එක එක ග්‍රාහකයින් ඉලක්ක කරගනිමින් මේ භාෂාව භාවිතා කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔබ වෙන්වෙන්ව හඳුනාගත යුතුයි. මේ විභාගයට මුහුණ දීමේදී ප්‍රශ්නයක් නිවැරදිව වටහාගෙන නිවැරදි උත්තරයක් ගලපා ගැනීමට. මම එනවා ඊළඟ වැදගත් කාරණයකට. නව මාධ්‍ය කොහොමද භාෂාව යොදාගන්නේ? නව මාධ්‍ය තුළ භාෂාව යොදා ගන්න ආකාරය ඉතා අලංකාර විදියට, ඉතා ග්‍රාහකින් ඇදබැඳ ගන්න ආකාරයට ඔවුන් ඉදිරිපත් කරනවා. අද වෙනකොට මේ තරුණ ළමයි, තරුණ ප්‍රජාව විශේෂයෙන්ම මුහුණු පොතේ, සමාජ ජාල වෙබ් අඩවිවල ඔවුන් ඉදිරිපත් කර සමහර දේවල් පුදුම විදියට ජනතා ආකර්ෂණය දිනා ගන්නවා. ඒක දිනා ගන්නවා විතරක් නෙවෙයි, මම මේ වචන මෙතනදී කියන්න ලෑස් වෙන්නේ නැහැ. මොකද මේක ලංකාව පුරාම ඉන්න දරුවෝ නරඹන නිසා මම පන්ති වල මේවා කියලා තියෙනවා. මතක් වෙනවා ඉතින් මම ඒ කියපු ඒවා. බලන්න ඒ කොච්චර දේවල් සමාජගත වෙලා තියෙනවද කියලා එකෙන්ම නේද? එතකොට මේ වාචික, අවාචික sannivedana, දෘශ්‍ය, ශබ්ද sannivedana භාවිතා කරමින් තමයි අපි නිර්මාණශීලී කාර්ය සිදු කරන්නේ. මේ නිර්මාණශීලී කාර්යයේදී වැදගත්ම sannivedana වර්ගයේ බවට පත් වෙනවා, sannivedana ස්වරූපයේ බවට පත් වෙනවා ලිඛිත sannivedane. ඔන්න ඔය කාරණේ මේකෙදි ඔබ හිතා හොඳින් මතක තබා ගත යුතුයි. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් පුවත්පත සඳහා කොහොමද නිර්මාණශීලීව භාෂාව භාවිතා කරන්නේ කියන කාරණය. පුවත්පතත් එක්ක කොහොමද මේ නිර්මාණශීලී භාෂාව භාවිතා කරන්නේ? පුවත්පත කියන මාධ්‍ය විශේෂිත මාධ්‍යයක්. මේ පුවත්පත කියන විශේෂිත මාධ්‍යය සදාකාලික මාධ්‍යයක් නෙවෙයි, తాවකාලික මාධ්‍යයක්. එකපාරක් බලපුවාම ඒකේ වටිනාකම නැති වෙලා යනවා, ඒකේ යල් පැනලා යනවා, ඒකේ පරණ වෙලා යනවා, පිලුණු වෙලා යනවා කියලා අපි කියනවා. ඒක නිසා පුවත්පතේ නිර්මාණශීලීව භාෂා භාවිතා කරන්න ඕන. පුවත්පතේ පෙළ රූපය කාලීනව ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. අපිට මේකෙදි ඒක මතක තබා ගත යුතුයි. පුවත්පත තුළ අඩංගු වන්නේ භාෂාව කියන එකේදී මේ
ලැංවේජ් එකක්ම නෙවෙයි. රූප තියෙනවා, ඡායාරූප තියෙනවා, ප්‍රස්ථාර තියෙනවා, රූප සටහන් තියෙනවා. මීට අමතරව තවත් බොහෝ දේ පුවත්පත තුළ අඩංගු විය හැකි පුවත්පත් භාෂාව යන්නට ඒ සියලුම දේ අපි යොදා ගන්නට ඕන කියලා මතක් කරන්න ඕන. ඊළඟ කාරණය අපි සලකා බැලුවොත් එහෙම පුවත්පතක අපේ විෂය නිර්දේශය තුළ සඳහන් කරනවා පුවත්පතේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න කොහොමද කියලා. ප්‍රවෘත්ති රචනයේදී පුවත්පතේ ඍජු සරල වැකි භාවිතා කරන්න, කෙලින්ම ග්‍රහණය වෙන වචන භාවිතා කරන්න ඕන. මේ භාෂාව යොදා ගනිද්දී සාහිත්‍ය කෘතියක භාෂා රටාවට සමාන විදිහට රචනා කරන්නත් පුළුවන්. බලමු අපි විෂය නිර්දේශය ඔස්සේම තමයි මේ පාඩම මම ඔබට කියලා දෙන්නේ. අමතර කරුණු මෙතනදී කියලා දෙන්නේ නැහැ. මේ විෂය නිර්දේශය ආවරණය කිරීමක් හින්දා. රංග මඩල දිග්විජය කරමින් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක සිත්සතන් කියලා තමයි ඔන්න ඉදිරිපත් කරන්නේ. අවමගුල් අවස්ථාවකදී අදාළ පුවත පමණක් ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මලහිරු බසිනා මේ සන්ධ්‍යායාමේ සන්ධ්‍යාවේ ජාතියෙන් සමුගන්නා කෘතහස්ත දේශපාලඥයෙක් ගැන කතා කරන්න පුළුවන්. ඔය වගේ මම ඔබට පන්තියේදී කියලා දීලා තියෙනවා නොගැලපෙන වචන භාවිතා කරලා ඉතා ප්‍රවීණ නිවේදකයින්ට පවා යම් යම් අපහසුතාවයන් වලට පත් වෙන්න සිදුවෙච්ච අවස්ථා පිළිබඳ උදාහරණ සාමාන්‍ය දැනීම උදෙසා මම ඔබට කියලා දීලා තියෙනවා. ඊළඟට මේ ප්‍රවෘත්තියක නිර්මාණාත්මක භාෂා භාවිතයට වැඩිම ඉඩක් පවතින්නේ ශීර්ෂ පාඨවල. දැන් අපි බලමුකෝ පත්තරේ විතරක් නෙවෙයි රූපවාහිනී සිරස්තල රූපවාහිනී නිවුස් එක ගහන්නේ 8ට 6ට විතර නිවුස් හවස 6ට විතර දෙනවා ඒගොල්ලන්ගේ හෙඩ්ලයින්ස් ටික. පුවත් සිරස්තල ටික ඒකත් වෙනම ආකෘතියකට ඉදිරිපත් කරනවා. ඒගොල්ලන්ගේ මැදිරිය තුල සාමාන්‍ය පිටිපස්සේ මිනිස්සු එහෙම යන දර්ශන පව ඇතුළත් කරමින් ඒගොල්ලෝ එන්නනවා අපි සූදානම් ඔබට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ඔබ ඒක බලන්න. මෙන්න මේ ආකෘති ඔබ හොඳට මතක තියාගන්න ඕන මේ විෂය ඉගෙන ගනිද්දී. දැන් බලන්න පුවත්පතක නිර්මාණශීලී විදිහට ඉදිරිපත් කරන සිරස්තල තියෙනවා. මේක ගැන ඔබ විශ්වවිද්‍යාලයට ගියපුවම විශ්වවිද්‍යාල උගන්වනවා ප්‍රකට සිරස්තල රාශියක්. ප්‍රිය අනතුරෙන් 2ක් බේරේ 3ක් බේරේ. මතකද? මේකෙදි කියන්නේ බේරේවව ගාව බේරේවවට වාහනයක් වැටිලා රියානතුරෙන් 2ක් බේරේ 3ක් බේරේ. කවුද දන්නේ බේරේට වැටුනේ? කවුද දන්නේ බේරුනේ? අන්න ඒ වගේ තමයි පුවත්පත් මාධ්‍ය තුල ඉදිරිපත් කරන්නේ භාෂාව යොදාගන්නේ. ඊළඟට වීමල්ල විකුණා බූරු පොළට රිංගා කියලා ඔබේ ගුරුවත් පොතේ සඳහන් වෙනවා. මේ කියන්නේ අර මිනිස්සුන්ට දැනෙන විදිහට මේක ඉදිරිපත් කරන්න ඕන. අනුරපුරේ සුරා පෙරේ කියලා පුවත් සිරස්තලයක් ඉදිරිපත් කළා. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අරබයා ඉදිරිපත් කරපු පුවත් සිරස්තලයක් sannivedana විෂය තුල උගන්වනවා. රබර් පටිපන්නෝ කියලා මතක ඇති එක්තරා කාලයක සමසමාජ පක්ෂයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අරබයා රජයේ පුවත්පතකින් නිවුස් එකක් ගහපු හැටි. ඒ ගැන දිගට කතා කරන්නට අපිට කාල වේලාව නැති හින්දා මම ඊළඟ මාතෘකාවට එනවා පුවත්පතක විශේෂාංග ඉදිරිපත් කරන ආකාරය. පුවත්පතේ විශේෂාංග කියන එකට අයිති වෙනවා තීරු ලිපි, කතුවැකි, කෙටි කතා, චිත්‍ර කතා, විචාර, සංවාද, පාඨක අදහස්, ඡායාරූප, චිත්‍රපට වාර්තා, ප්‍රවෘත්ති, දැන්වීම් නොවන කොටස් ඔය සියලු කොටස් අයිති වෙනවා පුවත්පතක තියෙන කොටස්. පුවත්පතක තියෙන කොටස්. ඉරිදා ලංකාදීප පත්‍රයක් අරන් බලන්න. ඉරිදා ලංකාදීප පත්‍රයේ ප්‍රධාන අතිරේක තියෙනවා, සඳැල්ල තියෙනවා, දියත තියෙනවා, මංගල කිංකිණි තියෙනවා, ලහිපිට තියෙනවා. හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන විදිහට ඉරිදා ලංකාදීප පත්‍රයේ සමන්විතයි. ඉරිදා ලංකාදීප පත්‍රයේ ගෙදරට ආවම ගෙදර තැන් තැන් වලට ඒකේ කැලී ටික යනවා. තාත්තා ලහිපිට ගෙනියනවා, අක්කා මංගල කිංකිණි ගෙනියනවා, අම්මා සඳැල්ල ගෙනියනවා, අයියා දියත ගෙනියනවා. ඔන්න ඔය විදිහට පත්තරේ ඉදිරිපත් කරන්නේ සියලුම පාඨකයින් ඉලක්ක කර ගනිමින්. ඔබ මේ ගැන ප්‍රායෝගිකව හොඳට මතක තබා ගන්නට ඕන. ඊළඟට පුවත්පතේ ප්‍රධාන මතවාදය ඉදිරිපත් කරන කතුවැකිය එඩිටෝරියල් එකෙන් තමයි ඉදිරිපත් කරන්නේ. මේ කතුවැකිය තුල තමයි පුවත්පතේ අනන්‍යතාවය රඳා පවතින්නේ. අපි මේකෙදී ඔබ අමතර දැනුම උදෙසා ලබාගත යුතු දැනුමට අඩංගු වෙනවා ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෝ කවුද ලංකාවේ හොඳ පත්‍රකාරයෝ කියන එක ගැන හොඳ අවබෝධයක් ඔබ ලබාගත යුතුයි. විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු අරගෙන එහෙම නැත්නම් නිශ්චිතව මේ කාරණේ විතරක් ඉගෙනගෙන ඔබට ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ විෂය තුල. ඊළඟට බලමු අපි මේ විවිධ
විශේෂාංග ලිපිවලට යොදා ගන්න පුළුවන් ඒත් සිරස්තල ඒ කතුවැකියකට ටොපික් එකක් එනවා. ලස්සනට ටොපික් එකක් දාලා ඒක ලියන්න පුළුවන් කාව්‍යමය ආකාරයෙන් ලියන්න පුළුවන් වෙනත් ප්‍රීතියකින් ලියන්න පුළුවන්. අරයාගේ කොළම මෙයාගේ කොළම මානීගේ තීරුව ඔය වගේ අපිට පුවත්පත තුල දැක ගන්නට පුළුවන් වෙනවා විවිධ විශේෂාංග. ඊළඟට අපි ගන්නවා දැන්වීම්. පුවත්පතක වෙළඳ දැන්වීම් ප්‍රධානයි. වෙළඳ දැන්වීම් ප්‍රධාන ලුහුඬු උපදේශාත්මක කියලා වර්ග කරන්න පුළුවන්. ප්‍රධාන දැන්වීම් කියලා කියන්නේ පුවත්පතේ පුළුල් ඉඩකඩක් ලබාගෙන ප්‍රචාරය කරන දැන්වීම්. ලුහුඬු දැන්වීම් කියලා කියන්නේ සුළු ඉඩ ප්‍රමාණයක ඉදිරිපත් කරන දැන්වීම්. අපි දන්නවා ඡන්ද කාලේට එහෙම සමහර පත්තරවල පිටකවරට කලින් තව පිටකවරයක් දාලා එවන මොකක් හරි දේශපාලන පක්ෂයක් විසින් ඒ ගැන ඔබ මතක තබා ගන්න. ඊළඟ මුද්‍රිත මාධ්‍යයේ දැන්වීම් වල භාෂාව නිර්මාණශීලීව භාවිතා වෙනවා. බොහෝ විට මේකට දැන්වීම් ආයතන වගින් තමයි සකස් කරලා ලැබන්නේ. ඒ සඳහා ඒගොල්ලන්ගේ ආවේනික වර්ණ තියෙනවා, ආවේනික ලාංඡන තියෙනවා, ආවේනික යෙදුම්, ආවේනික සිරස්තල, ආවේනික අකුරු මෝස්තර පවා ඔවුන් යොදා ගන්නවා මේකෙදි. හොඳයි අපි ඊළඟ මාතෘකාවට ගියොත් එහෙම අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ පොත් ග්‍රන්ථ. පොත් එහෙම නැත්නම් ග්‍රන්ථ. මේක මුද්‍රිත මාධ්‍යයක්. පොතක් සහ පුවත්පතක් අතර වෙනසක් තියෙනවා. පොතක් කියලා කියන්නේ පිටු 50කට වැඩි එකට බඳින ලද ප්‍රකාශනයක්. මුද්‍රිත ප්‍රකාශනයකට අපි ග්‍රන්ථයක් කියලා කියන්න පුළුවන් කියන එක තමයි අපි මේකෙදි ඉගෙන ගන්නේ. භාෂාවේ නිර්මාණශීලීත්වය වඩාත් දැක ගන්න පුළුවන් ඉන්නේ මුද්‍රිත පොතේ. හැබැයි මේ මුද්‍රිත පොත කියන්නේ තාවකාලික මාධ්‍යයක් නෙමෙයි. මුද්‍රිත පොත සදාකාලික මාධ්‍යයක් විදිහට ගන්න පුළුවන්. අපි ගම්පෙරළිය තාම කියවනවා. පූජාවලිය තාම කියවනවා. 550 ජාතක පොත මුද්‍රිත නොවුනට තාම කියවනවා. ඒක දැන් මුද්‍රණය කරලා තියෙනවා. එතකොට මේ මුද්‍රිත පොත්පත් කියන එක සෑහෙන කාලයක් පවතින ප්‍රබල මාධ්‍යයක් විදිහට අපිට ගන්න පුළුවන්. බලන්න ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, අමාවතුර, බුත්සරණ, සසදාවත, මුවදේවතාවත මේ වගේ විවිධ ග්‍රන්ථ අද වෙනකොට මුද්‍රණය කරලා ඉදිරිපත් වෙනවා. නවකතා, කෙටිකතා, සාහිත්‍ය ග්‍රන්ථ මේ වගේ දේවල් පරිවර්තන වගේ දේවල් නිර්මාණශීලීව භාෂාව භාවිතා කරමින් ඉදිරිපත් වීම අපට දැකගත හැකියි. දක්ෂ සංනිවේදකයෙකුට දේශීය හෝ විදේශීය වශයෙන් පවතින පුරාතන හා නවීන සාහිත්‍ය නිර්මාණ, ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිවර්තන අධ්‍යයනය කරපුවාම තමන්ගේ නිර්මාණයට හොඳ අත්දැකීමක් ලබාගෙන, හොඳ අඩිතාලමක් ලබාගෙන, හොඳ පදනමක් දමාගෙන තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බව මෙහිදී ඔබ මතක තබා ගත යුතුයි. ඊළඟ මාතෘකාවට මම එන්නම් සංගරා. සංගරා මාධ්‍ය ගත්තොත් එහෙම සංගරාවක් නිකුත් වෙන්නේ දිනපතා නම් නෙවෙයි. සංගරාවක් නිකුත් වෙන්නේ බොහෝ වෙලාවට සතිපතාත් නෙවෙයි. සංගරාවක් නිකුත් වෙන්නේ දෙසති, මාසික, ද්විමාසික, ත්‍රිමාසික, සයමාසික, එහෙම නැත්නම් අර්ධ වාර්ෂික, වාර්ෂික වගේ සංගරා නිකුත් වෙන්න පුළුවන්. මේ සංගරාවල විවිධ මාතෘකා තියෙනවා. සංගරාවක පිට කවරයක් තියෙනවා, සංගරාවක ලිපි තියෙනවා, සංගරාවක ආවේනික වෙච්චි යම් දේවල් තියෙනවා. එතකොට සංගරාවක් තුල දැන්වීම් වලට ලැබෙන ඉඩකඩ එහෙමනම් පුවත්පතට වඩා අඩුයි. එතකොට කෙටි කාල පරතරයකදී මුද්‍රණය කරන මාධ්‍යයක් නෙවෙයි, පුවත්පතට සාපේක්ෂව ඒක ටිකක් දිගු කාලයකදී තමයි සංගරාව මුද්‍රණය කරන්නේ. විවිධ විෂය ශේෂ්ත්‍ර ඔස්සේ වගේම විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් තමයි මේ සංගරා මාධ්‍ය නිකුත් වෙන්නේ. පුවත්පතත් එහෙම තමයි. පුවත්පතත් විවිධ ජන කොට්ටාස ඉලක්ක කර ගනිමින්, විවිධ වයස් කාණ්ඩ ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් වෙනවා. ඔබට මම ඒ ගැන විස්තරාත්මකව පුළුල්ව කතා කරන්නේ නැහැ වෙලාව පිළිබඳ ප්‍රශ්න නිසා. නමුත් බලන්න සංගරාවලත් එහෙමයි. සංගරා ඉදිරිපත් වෙනවා විවිධ ජන කොට්ටාස, විවිධ පාඨක පිරිස ඉලක්ක කරගනිමින් සංගරාවක් නිකුත් වන ආකාරය අපට පේනවා. එතකොට සංගරාවත් නිර්මාණශීලීත්වය උදෙසා ඒකේ රිද්මය පවත්වා ගන්නවා, භාෂාවේ රිද්මය පවත්වා ගන්නවා, අක්ෂර, හැඩතල, රූප, ඡායාරූප, සටහන්, වර්ණ, පිටු සැලසුම් ක්‍රම, ග්‍රැෆික් නිර්මාණ වගේ දේවල් ප්‍රබලව සංගරාවත් යොදා ගන්න ආකාරය අපට පැහැදිලිව වටහා ගත හැකියි. මීළඟට අපිට කතා කරන්න තියෙන්නේ විද්‍යුත් මාධ්‍ය සඳහා භාෂාව භාවිතය කියන කොටස. විද්‍යුත් මාධ්‍ය සඳහා නිර්මාණශීලී භාෂා භාවිතා කිරීම පිළිබඳව අපි ඊළඟ කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.